තෙරුවන් සරණයි අයිබෝවන් ධර්මාචාර්ය අභිධර්මයේ පසුගිය විභාග ආදර්ශ පිළිතුරු සාකච්ඡා 2018 2019 6 7 8 කියන ප්‍රශ්න මේ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රශ්න 8යි යොමු වෙලා තියෙන්නේ. ඉතින් මීට කලින් අපි කතා කළා 2 3 4 5 කියන ප්‍රශ්න 4. ඉතින් මෙතනදී අපි ඉක්මනින්ම 6 7 8 කියන ප්‍රශ්න සාකච්ඡා කරලා නිමා කරමු. ඒ වගේම අපි ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි අවධානය යොමු කරමු. ඊට මුලින් අපි සිහිපත් කරන්නට ඕනේ පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ ධර්මාචාර්ය විභාගයට අදාළ සියලුම ප්‍රශ්න පත්‍ර මේ ආකාරයෙන් ඉතා පැහැදිලිව අපි සාකච්ඡා කරනවා. පළවෙනියටම 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ ගහනද්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන අඳින්නට කියලා කියන්නේ ගහනද්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන. අපි මීට කලින් චක්කුද්වාරික සෝතද්වාරික චිත්තවීති සටහන් අඳින ආකාරය සාකච්ඡා කළා. ඉතින් මෙතනදී සෝතද්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන අඳින ආකාරය තමයි සාකච්ඡා කරන්නේ. එතනදී අතීත භවංග අතීත භවංග භවංග චලන භවංග උපච්ඡේද ආදී වශයෙන් චිත්තක්ෂණ යෙදීගෙන එනවා. ඒ වගේම තමයි පංචද්වාරාවජ්ජන කියන මේ ක්ෂණයේදී චිත්තක්ෂණයේදී චිත්තක්ෂණ අතීත භවංග චිත්තක්ෂණය භවංග චලන චිත්තක්ෂණය භවංග උපච්ඡේද චිත්තක්ෂණය කියලා එහෙම ගමන් කරනවා. එහෙම චිත්තක්ෂණ ගමන් කරලා ඊළඟට පංචද්වාරාවජ්ජන කියන චිත්තක්ෂණයට ගමන් කරනවා. පංචද්වාරාවජ්ජන චිත්තක්ෂණයට ගමන් කළාට පස්සේ අන්න ඇති වෙනවා ගහන විඥාන කියන අවස්ථාව. ගහන විඥාන කියන අවස්ථාව. එතකොට ගහන සෝතද්වාරික අතිමහන්තාරම්මන සෝතද්වාරික නෙමෙයි ගහනද්වාරික අපිට අඳින්න තියෙන්නේ ගහනද්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන. ඉතින් එතනදී මෙන්න මේ චිත්තක්ෂණයේදී ගහන කියන අකුර අපිට යොදන්නට වෙනවා. චිත්තක්ෂණ අඳින ආකාරයේ චිත්තක්ෂණවලදී අකුරු යොදාගන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මීට කලින් සාකච්ඡාවලදී අපි කියලා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව මෙතනදී ගහන කියන එක වෙනුවට මුලින්ම යෙදෙන අකුර පමණයි යොදාගෙන තියෙන්නේ. ඒ විදිහට අපිට පුළුවන්කම තියෙනවා ගානද්වාරික අතිමහන්තාරම්මන චිත්තවීති සටහන අඳින්නට. ඉතින් චිත්තවීති සටහන් අඳින ආකාරය හොඳින් අධ්‍යයනය කිරීම සඳහා අපි ඔබට නැවත නැවතත් මතක් කරන්නේ රේරුකානේ චන්දවිමල හාමුදුරුවන් වහන්සේ විසින් රචනා කරලා තියෙන අභිධර්ම මාර්ගය කියන පොත පරිහරණය කරන්න. එතකොට මේ චිත්තවීති සටහන් අඳින ආකාරය සහ චිත්තවීති සටහන් පිළිබඳව හොඳ දැනුමක් වැටහීමක් ඇති කරගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. ඊළඟට කියන්නේ දෙවනි රෝම ඉලක්කම යටතේ අතිමහන්තාරම්මන චිත්තවීතියක පවත්නා මූලික ලක්ෂණ 3ක් පැහැදිලි කරන්නට කියලා. අතිමහන්තාරම්මන චිත්තවීතියක පවතින මූලික ලක්ෂණ 3ක්. මීට කලිනුත් අපි කතා කරලා තියෙනවා මහන්තාරම්මන සහ මහන්තාරම්මන චිත්තවීතිවල වෙනස පිළිබඳව. එතනදිත් අපි මේ කාරණාව කතා කළා. තදාරම්මන අවස්ථා දෙකක් චිත්තවීති අවසානයේ පැවතීම කියන එක අතිමහන්තාරම්මන චිත්තවීතිවල එක ලක්ෂණයක්. 16 17 කියන චිත්තක්ෂණවලදී තදාරම්මන කියන අවස්ථා දෙකක් චිත්තක්ෂණ දෙකක් පවතිනවා. ඒක අතිමහන්තාරම්මන චිත්තවීතිවල විශේෂිත ලක්ෂණයක්. ඊළඟට එක් අතීත භවංගයකට පසුව භවංග චලනයේ වී චිත්තවීති ඇතිවීමට පටන් ගැනීම. එක් අතීත භවංගයකට පසුව භවංග චලනයේ වී චිත්තවීති ඇතිවීමට පටන් ගැනීම කියන එක පැහැදිලි කිරීමේදී අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. හැම හිතක්ම ඇතිවීමේදී අතීත භවංග චලන ආදී මේ චිත්තක්ෂණ බලපානවා. එතකොට එහෙම ඇතිවෙච්ච සිත නිරුද්ධ වීමේදී එහෙම නැත්නම්
බිඳීමේදී නිරුද්ධ වීම කියන වචනේ නෙමෙයි අපි පාවිච්චි කරන්නට ඕන බිඳීම කියන වචනේ. ඒ හිත බිඳීමේදී වෙනත් හිතකට බිඳිලා වෙනස් වෙලා ගමන් කිරීමේදී මේ කියන ආකාරයට එක් අතීත භවංගයකට පසුව භවංග චලනයේ වී චිත්ත වීති ඇතිවීමට පටන් ගනී. අතීත භවංගයකට පස්සේ භවංග චලනයේ වෙලා චිත්ත වීති ඇතිවීමට පටන් ගැනීමේ ලක්ෂණයක් දකින්නට පුළුවන්කම තියෙනවා අතිමහන්තාරම්මන චිත්ත වීතිවල. ඒ වගේම තමයි තවත් කාරණාවක් අපිට පැහැදිලි කරන්නට පුළුවන්. අතිමහන්තාරම්මන වීතිය ඇතිවන්නේ ඉපිද එක් චිත්තක්ෂණයක් වූ කාලයම ඉක්ම දෙවන චිත්තක්ෂණයේදී ප්‍රසාදයෙහි ගැටෙන අරමුණ නිසායි. අතිමහන්තාරම්මන චිත්ත වීතිය ඇතිවෙන්නේ ඉපදිලා තිබුණු චිත්තක්ෂණයක් වූ කාලය ඉක්මලා ගිහිල්ලා දෙවන චිත්තක්ෂණයේදී ප්‍රසාදයෙහි ගැටෙන්නා වූ අරමුණු කරගෙන තමයි චිත්ත වීතිය ඇතිවෙන්නට පටන් ගන්න. අතිමහන්තාරම්මන චිත්ත වීතිය ඇතිවීමට පටන් ගන්න. අතිමහන්තාරම්මන චිත්ත වීතිය ඇතිවන්නේ ඉපිද එක් චිත්තක්ෂණයක් වූ කාලයේ ඉක්මලා ගිහිල්ලා දෙවන චිත්තක්ෂණයේදී ප්‍රසාදයෙහි ගැටෙන අරමුණ නිසා තමයි චිත්තක්ෂණය ඇතිවීමට පටන් ගන්නෙ. ඉතින් මේ ආකාරයෙන් කිව්වට ඔබට පැහැදිලි කරගන්නට සමහර විට ගැටලුවක් තියෙන්නට පුළුවන්. ඉතින් යම්කිසි ගැටලුවක් ප්‍රශ්නයක් වැටහීමේ ප්‍රශ්නයක් තියෙනවා නම් අප වෙත යොමු කරන්නට කියලා ඔබට මතක් කරනවා. ඒ වගේම තමයි පංචද්වාරික චිත්ත වීති හා මනෝද්වාරික චිත්ත වීති පිළිබඳ මූලික ප්‍රභේද ඇතුළත් වනසේ විස්තරයක් කරන්න කියන ප්‍රශ්නය පංචද්වාරික චිත්ත වීති හා මනෝද්වාරික චිත්ත වීති පිළිබඳව. චිත්ත වීති වර්ග දෙකයි පංචද්වාරික චිත්ත වීති සහ මනෝද්වාරික චිත්ත වීති කියලා. ඒ චිත්ත වීති දෙක පිළිබඳ මූලික කරුණු ඇතුළත් කරලා විස්තරයක් කරන්නට කියලා කියන්නේ වීති පංචද්වාරික වීති මනෝද්වාරික වීති කියලා කොටස් දෙකකට බෙදෙනවා. පංචද්වාරික වීති නැවත වර්ගීකරණයකට ලක් වෙනවා. ද්වාර 5ක් අනුව වීති බෙදෙනවා. චක්කුද්වාර වීති, සෝතද්වාර වීති, ගහනද්වාර වීති, ජීවහද්වාර වීති, කායද්වාර වීති කියලා චිත්ත වීති ආකාර වීති 5කට වර්ගීකරණය වෙනවා. පංචද්වාරික චිත්ත වීති, චක්කුද්වාරික, සෝතද්වාරික, ගහනද්වාරික, ජීවහද්වාර, කායද්වාර කියලා වර්ගීකරණයකට ලක් වෙනවා. ඒ වගේම තමයි චක්කුද්වාර වීති නැවත වතාවක් අතිමහන්තාරම්මන වීති, මහන්තාරම්මන වීති, පරිත්තාරම්මන වීති, අතිපරිත්තාරම්මන වීති කියලා කොටස් 4කට බෙදෙනවා. චක්කුද්වාරිකාදී චක්කුද්වාරික වීති නැවත වතාවක් අතිමහන්තාරම්මන, මහන්තාරම්මන, පරිත්තාරම්මන, අතිපරිත්තාරම්මන කියලා කොටස් 4කට බෙදෙනවා. කොටස් 4කට බෙදෙනවා. ඊට පස්සේ චක්කුද්වාරයේහි අතිමහන්තාරම්මන වීති 1කි. චක්කුද්වාරයේදී අතිමහන්තාරම්මන චිත්ත වීති 1ක් යෙදෙනවා. මහන්තාරම්මන වීති 2ක් යෙදෙනවා. පරිත්තාරම්මන වීති 6ක් යෙදෙනවා. අතිපරිත්තාරම්මන වීති 6ක් යෙදෙනවා. ඒ විදිහට චිත්ත වීතිවල පංචද්වාර චිත්ත වීති ගැන අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට මනෝද්වාර චිත්ත වීති, මනෝද්වාර චිත්ත වීති මනෝද්වාරික චිත්ත වීති බෙදෙනවා කාම ජවන වීතිය, අර්පණා ජවන වීතිය කියලා කොටස් දෙකකට. මනෝද්වාර චිත්ත වීති බෙදෙනවා කාම ජවන වීතිය, අර්පණා ජවන වීතිය කියලා මනෝද්වාර වීති කොටස් දෙකකට බෙදෙනවා. අර්පණා ජවනය කියලා කියන්නේ මහග්ගත ලෝකෝත්තර ජවනයන්ට ඔය විදිහට වර්ගීකරණයක් තියෙනවා. ඉතින් අපි නැවතත් බලමු. අපට කියන්නේ පංචද්වාරික වීති හා මනෝද්වාරික වීති පිළිබඳ මූලික ප්‍රභේද ඇතුළත් වනසේ විස්තරයක් කරන්නට කියලා. අපිට දක්වන්නට පුළුවන් පංචද්වාර වීති, මනෝද්වාර වීති යනුවෙන් වීති වර්ග දෙකක් වෙනවා. ඒ අතරින් පංචද්වාර වීති විදිහට චක්කුද්වාර වීති, සෝතද්වාර වීති, ගහනද්වාර වීති, ජීවහද්වාර වීති, කායද්වාර වීති කියලා දක්වන්න පුළුවන්. ඒ වගේම මනෝද්වාර වීති ලෙස කාම ජවන වීතිය, අර්පණා ජවන වීතිය යනුවෙන් වීති වර්ග දෙකකට අනුව දක්වන්නට පුළුවන් කියලා දක්වන්නට පුළුවන්. තවත් විශේෂිත කාරණාවන් ඇතුළත් කරලා
ඔබට කාලය කළමනාකරණය කරගනිමින් ඉදිරිපත් කිරීම කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් තවත් බොහෝ විස්තර මේ චක්කු පංචද්වාරාවජ්ජන වීති සහ මනෝද්වාරාවජ්ජන වීති පිළිබඳව තියෙනවා. හොඳයි, ඊළඟට 7 වෙනි ප්‍රශ්නෙට අපි අවධානය යොමු කරන්නේ සීලේ පතිට්ඨාය සීලං නිස්සාය චත්තාරෝ සතිපට්ඨානේ භාවියාත යන පාඩේ සරල අදහස ලියා චාරිත්‍ර සීලයේ වාරිත්‍ර සීලයේ පිළිබඳව හැඳින්වීම කරන්නට කියලා කියන්නේ. සීලේ පතිට්ඨාය සීලං නිස්සාය චත්තාරෝ සතිපට්ඨානේ භාවියාත. සීලේ පතිට්ඨාය සීලේහි පිහිටලා සීලං නිස්සාය සීලේ නිසා චත්තාරෝ සතිපට්ඨානේ භාවියාත. සීලේ ඇසුරු කරගෙන සතර සතිපට්ඨානේ වැඩිය යුතු කියන අදහස. සීලේ පතිට්ඨාය සීලේහි පිහිටලා සීලේ ඇසුරු කරගෙන සතර සතිපට්ඨානේ වැඩිය යුතුයි කියන අදහස තමයි එහි අදහස. සීලේ පතිට්ඨාය සීලං නිස්සාය චත්තාරෝ සතිපට්ඨානේ භාවියාත කියන එකේ සරල අදහස. යම්සේ සියලු බීජයන් මහා පොළොවම ප්‍රතිෂ්ඨාව කොට වෘද්ධියට පැමිණියේද එසේම සීලේ ප්‍රතිෂ්ඨාව කොට සප්ත බෝධිඅංග වඩා භික්ෂුවක් විසින් ධර්මයන්ගේ විපුලත්වයට පැමිණිය යුතු කියන අදහසක් තියෙනවා. ඉතින් මේකේ අදහස අපි වටහා ගනිමු. සීලේ පතිට්ඨාය සීලෙහි පිහිටලා සීලං නිස්සාය සීලය ඇසුරු කරගෙන චත්තාරෝ සතිපට්ඨානේ භාවියාත සතර සතිපට්ඨානේ වැඩිය යුත්තාහු කියන අදහස තමයි ඒ පාඩේ අදහස වෙන්නේ. ඊළඟට දෙවැනියට කියන කොටසටත් අවධානය යොමු කළොත් චාරිත්‍ර සීලයේ වාරිත්‍ර සීලයේ පිළිබඳ හැඳින්වීම කරන්නට කියලා. චාරිත්‍ර සීලය කියලා කියන්නේ අනුගමනය කළ යුතු සහ වාරිත්‍ර සීලය කියලා කියන්නේ වැළකිය යුතු වේරමණී වැළකිය යුතු. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේක චාරිත්‍ර හා වාරිත්‍ර අනුව වර්ග කරන්නට පුළුවන්. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල්පදය අපිට වෙන් කරන්නට පුළුවන් චාරිත්‍ර වාරිත්‍ර විදිහට. එකක් තමයි වේරමණී වෙන්වීම කියන එක වාරිත්‍ර. වේරමණී කියලා කියන්නේ වෙන්විය යුතුයි. එහෙනම් වෙන්වීමේ සිල්පදේ සමාදන් වෙනවා කියලා කියන වාරිත්‍ර සීලය කියලා කියන්නේ ප්‍රාණඝාතය කිරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙනවා. වෙන්වීම නම් වූ සිල්පදේය ඊළඟට කියනවා සමාදියාමි සමාදන් වෙමි කියන එක. අන්න ඒක තමයි චාරිත්‍ර සීලය. සමාදන් වෙනවා කියලා කියන්නේ ප්‍රාණඝාතය නොකරමින් සිටින්නට කටයුතු කරනවා වගේම සතුන්ට මෛත්‍රිය දක්වන්න, කරුණාව දක්වන්න, සතුන්ට හිංසා නොකර සිටීමට කටයුතු කරන්නට ක්‍රියා කරන එක තමයි චාරිත්‍ර සීලය කියලා කියන්නේ. චාරිත්‍ර සීලය කියලා කියන්නේ වාරිත්‍ර සීලය කියලා කියන්නේ සතුන් නොමරා සිටීම. එතකොට චාරිත්‍ර සීලය කියලා කියන්නේ සතුන්ට කරුණාව දයාව පතුරවමින් කාරුණිකව සතුන්ට කරුණාව දැක්වීම, මෛත්‍රිය පැතිරවීම, සතුන් නොමැරීම, සතුන් ආරක්ෂා කිරීම. ඊළඟට මේකම තවත් පැහැදිලි කර ගැනීමක් අපි කළොත් එහෙම අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එක. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සික්ඛාපදං සමාදියාමි. මෙතනදී අපි බලමු අදින්නාදානා වේරමණී අනුන් සතු දේවල් නොදුන් දේවල් ගැනීමෙන් වැළකීමේ. නොදුන් දේවල් ගැනීමෙන් වැළකීමේ. නොදුන් දේවල් ගැනීමෙන් වැළකීමේ වාරිත්‍ර සීලය කියන එක තමයි මෙතනදී කියලා කියන්නේ. නොදුන් දේ ගැනීමෙන් වැළකීම
කරනවා කියන එක. ඊළඟට දෙවැනියට කියවෙනවා සික්ඛාපදං සමාදියාමි සිල්පදේ සමාදන් වෙමි. අනිත් අයගේ වස්තුව අනිත් අයගේ භවභෝගාදී සම්පත් වතුපිටි ඉඩකඩම් ආදී දේවල් ආරක්ෂා කර ගැනීමට අයිතිය නැති කරන්නේ නැහැ. ඒ අය සතුව තියෙන යම්කිසි වස්තුවක් යම්කිසි දෙයක් තියෙනවා නම් අන්නේ දේ විනාශ කරන්න ගන්නට කටයුතු නොකර ඒ දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා උදව් කරනවා, උපකාර කරනවා, ඒ සඳහා අනුග්‍රහය පිණිස පවතිනවා, අනුග්‍රහය පිණිස කටයුතු කරනවා කියන එක තමයි චාරිත්‍ර සීලය කියලා කියන්නේ. හොඳයි, ඔබට පැහැදිලි වෙන්නට ඇති චාරිත්‍ර සීල සහ වාරිත්‍ර සීල කියන එක මොකක්ද කියලා. මේ සිල්පද දෙක ඇසුරින් ඔබට පැහැදිලි වෙන්නට ඇති, අවබෝධ වෙන්නට ඇති. හොඳයි, ඊළඟට දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ සීලය පිළිබඳ නිර්වචනය දක්වා ආර්ය මාර්ගය අනුගමනය කිරීමේදී සීලයේ ඇති වැදගත්කම පෙන්වා දෙන්න. සීලය පිළිබඳ නිර්වචනය දක්වා ආර්ය මාර්ගය අනුගමනය කිරීමේදී සීලයේ ඇති වැදගත්කම පෙන්වා දෙන්න කියන ප්‍රශ්නේ. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං. සීලේ යම් තැනකද ප්‍රඥාව එතනයි, ප්‍රඥාව යම් තැනකද සීලේ එතනයි කියන පාඩේ තමයි සීලය පිළිබඳ නිර්වචනය විදිහට දක්වන්නට පුළුවන්කම තියෙන්නේ. යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං කියන එක. යම් තැනක සීලයේද එතන ප්‍රඥාව වන්නේය. යම් ප්‍රඥාව යම් තැනකද සීලය එතන වන්නේ කියන එක. එහෙනම් සීලය පිළිබඳ නිර්වචනය දක්වා ආර්ය මාර්ගය අනුගමනය කිරීමේදී සීලයේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නට කියලා. ඊළඟට අපිට කියන්නට පුළුවන් සීලය කියන කාරණාව අනිවාර්යෙන්ම සීලය කියන කාරණාව නිර්වාණගාමී මාර්ගයේදී ඉතාමත් වැදගත්. නිර්වාණගාමී මාර්ගයේ අවස්ථාවන් 3ක් පවතින. ඒ තමයි සීල, මීට කලිනුත් මම සාකච්ඡා කරද්දී ඔබට කියලා දුන්නා සීල, සමාධි, ප්‍රඥා කියන කාරණාවන් 3. එතකොට සීල, සමාධි, ප්‍රඥාවන් කියන කාරණාවන් 3ේදී අනිවාර්යෙන්ම නිර්වාණගාමී මාර්ගයට වැදගත් වෙනම කාරණාව තමයි සීලය කියන කාරණාව. සීලය නිර්වාණගාමී මාර්ගයේ පළවෙනි අංගය සීලය. ඊළඟට තමයි සමාධිය. ඊළඟට ප්‍රඥාව. සීලයයි සමාධියයි සම්පූර්ණ වීම නිසා තමයි, සම්පූර්ණ වුණාම තමයි ප්‍රඥාවට ගමන් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා. සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයං ආතාපි නිපකෝ බික්කු සෝ ඉමං විජටේ ජටං කියලා එක්තරා දේවතාවෙක් ළඟ නගන ලද ප්‍රශ්නයකදී බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නු ආකාරයත් මීට පෙර සාකච්ඡාවලදී අපි සාකච්ඡා කළා. ඉතින් එහෙනම් ඒ වගේම තමයි අදිචිත්ත, අදිසීල, අදිචිත්ත, අදිප්‍රඥා කියලාත් වර්ගීකරණයක් තියෙනවා. එතනදී සීලය කියන කාරණාව වැදගත් වෙලා තියෙනවා නිර්වාණගාමී මාර්ගයේ. සීලයේ ඇති වැදගත්කම. ආර්ය මාර්ගය අනුගමනය කිරීමේදී සීලයේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නට කියලා. ආර්ය මාර්ගය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. අෂ්ටාංගික ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සීලය කියන එක යටතේ කරුණු 3ක් දක්වනවා. කරුණු 3ක් දක්වනවා. සම්මා වාචා, සම්මා කම්මන්ත, සහ සම්මා ආජීව කියලා. සම්මා ආජීව. එතකොට මේ
ආර්ය අෂ්ටාංගික මාර්ගයට අනුව සීල සමාධි ප්‍රඥා ආදී වශයෙන් වර්ගීකරණය කිරීමේදී සීලය ඊටමත් වැදගත් වෙන කාරණාවක් විදිහට දක්වනවා මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සීලය සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විදිහට වැරදි විදිහට වචන පාවිච්චි නොකර වචනයෙන් සිද්ධ වෙන වැරදි වලින් දුර වෙලා ඒ වගේම නිවැරදි ජීවනෝපාය කර්මාන්තවල යෙදෙමින් නිවැරදි ජීවනෝපායන් ගත කරමින් කටයුතු කිරීමේ වැදගත්කම සුවිශේෂත්වයේ පිළිබඳව කතා කරලා තියෙනවා. ඉතින් මීට කලින් කරන ලද සාකච්ඡාවනුත් ඔබට මෙතනදී වැදගත් වේවි. ඉතින් ඒ පිළිබඳව ඊට වඩා අපි කරුණු සිහිපත් කරන්නේ නැහැ. මෙතනදී අහන ප්‍රශ්නේ තමයි ආර්ය මාර්ගය අනුගමනය කිරීමේදී සීලයේ ඇති වැදගත්කම පෙන්වා දෙන්නට කියලා ආර්ය මාර්ගයේ විදිහට දක්වනු ලබන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සීලය යන කාරණාව පිළිබඳව වැඩිපුර අවධානයට යොමු කරලා තියෙනවා. සීලය කියන එක යටතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කාරණාවන් 3ක් අන්තර්ගත වෙනවා කියන කරුණු පෙළගස්වමින් අපිට පිළිතුරක් ගොඩනගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ සතර සතිපට්ඨානයේ පිළිවෙලින් නම් කරන්න එයින් පළමු වෙන්න පිළිබඳව විස්තරයක් කරන්න. සතර සතිපට්ඨානයේ කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඉගැන්වෙන මූලික ඉගැන්වීම් පොතේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙනවා. කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කායානුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා සහ ධම්මානුපස්සනා විදිහට සතර සතිපට්ඨානය දක්වන්නට පුළුවන්. ඒ සතිපට්ඨාන අතරින් පළවෙනි සතිපට්ඨානය ගැන තමයි විස්තර කරන්නට කියලා කියන්නේ කායානුපස්සනා සතිපට්ඨානය ගැන. සතර සතිපට්ඨාන අතරින් මුල් සතිපට්ඨානය තමයි කායානුපස්සනාව. භාවනා කිරීමට පහසු ආධුනිකයන් විසින් පළමුව දියුණු කළ යුතු භාවනාව තමයි කායානුපස්සනා. එහෙම නැත්නම් කායගත සති, කය පිළිබඳව සිතීම මෙනෙහි කිරීම පිළිබඳව මෙනෙහි කරමින් කරන භාවනාව. වෙනත් අරමුණකට යා නොදී ආස්වාස් ප්‍රාස්වාස ආදී වශයෙන් කය අරමුණු කොටගෙනම සිත පිහිටුවා ගැනීම දියුණු කර ගැනීම කායානුපස්සනා සතිපට්ඨානය කියලා කියනවා. වෙනත් අරමුණකට යා නොදී ආස්වාස් ප්‍රාස්වාස ආදී වශයෙන් කය අරමුණු කරගෙන සිත පිහිටුවා ගැනීම තමයි කායානුපස්සනා කියලා කියන්නේ. කය අනුව බැලීම, කය පිළිබඳව මෙනෙහි කිරීම. මහා සතිපට්ඨාන සූත්‍රයේදී කායානුපස්සනා සතිපට්ඨාන භාවනා ක්‍රම 14ක් පිළිබඳව දක්වලා තියෙනවා. ආනාපාන පබ්බය, ආස්වාස් ප්‍රාස්වාස මෙනෙහි කරමින් කරන භාවනාව කායානුපස්සනාව සම්බන්ධව. ඊළඟට ඉරියාපත පබ්බ කියලා කියන්නේ ඇවිදීම, සිටීම, හිඳීම, නිදීම යන ඉරියව් මෙනෙහි කරමින් කායානුපස්සනාව සිදු කිරීම, කය පිළිබඳ මෙනෙහි කිරීම. චතු සම්පජඤ්ඤ පබ්බ කියලා කියන්නේ සාත්තක, සප්පාය, ගෝචර, අසම්මෝස කියලා වර්ගීකරණයක් අනුව මෙනෙහි කරන එක. ඒ වගේම පටික්කුල මනසිකාර පබ්බ කියලා කියන්නේ පිළිකුල මෙනෙහි කිරීම වශයෙන් සතිය වැඩිම, ශරීරයේ පවතින පිළිකුල් සහගත ස්වභාවය මෙනෙහි කිරීම. ඒ වගේම ධාතු මනසිකාර පබ්බ කියලා කියන්නේ පඨවි ආදී ධාතු මෙනෙහි කරමින් ශරීරයේ පිළිබඳව මෙනෙහි කිරීම, කය පිළිබඳව මෙනෙහි කිරීම. නව සීවතිකා පබ්බ කියලා කියන්නේ සොහොනෙහි දෙමු මල කඳක් පිළිබඳව අවස්ථා 9ක් වන නව සීවතිකා වශයෙන් සිහිය පිහිටුවා ගැනීම. මේ ආකාරයෙන් 14 ආකාරයකින් යුතුව කය පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කායානුපස්සනාව කියලා කියන්නේ කෙටියෙන් අපි කියනවා නම් කය අනුව බැලීම. එහෙම නැත්නම් කය පිළිබඳව මෙනෙහි කරමින් භාවනා කිරීම, කය පිළිබඳව සිත පිහිටුවා ගැනීම තමයි කායානුපස්සනා කියලා කියන්නේ. හොඳයි. ඔබට මේ පිළිබඳව පැහැදිලි වෙන්නට ඇති, වැටහෙන්නට ඇති. ඊළඟට අපි බලමු 8 වෙනි ප්‍රශ්නයේ පළවෙනි රෝම ඉලක්කම. නිවන අවබෝධ කර ගැනීම පිණිස අනුගමනය කරන ආර්ය මාර්ගයේ 4 ආකාර වූ පියවර පිළිවෙලින් නම් කරන්න. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන අවස්ථාවන් 4 තමයි මෙතනදී අහන්නේ. නිවන් අවබෝධ කර ගැනීම පිණිස අනුගමනය කරන ආර්ය මාර්ගයේ 4 ආකාර වූ පියවර. පළවෙනි පියවර සෝතාපන්න අවස්ථාව. සෝවාන් අවස්ථාව. දෙවෙනි අවස්ථාව සකදාගාමි අවස්ථාව නැත්නම් සකෘදාගාමි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව අනාගාමි අවස්ථාව. හතරවෙනි අවස්ථාව රහත් භාවයේ, මහරහත් භාවයේ. එනම් 4 ආකාර වූ පියවර තමයි සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත්. සෝවාන්, සකෘදාගාමි,
අනාගාමී අරහත්. දෙවැනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ එම දෙවැනි තෙවැනි සිව්වැනි පියවර මගින් සංයෝජන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන ආකාරය පැහැදිලි කරන්නට කියලා කියන්නේ දෙවැනි තුන්වෙනි සහ හතරවෙනි පියවරයන් වලදී කෙලෙස් දුරු වෙන ආකාරය ගැන සඳහන් වෙනවා. ඉතින් දෙවැනි අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන සම්පූර්ණ වශයෙන් නැති වෙනවා සෝවාන් වීමේදී. අපෙන් අහන්නේ දෙවැනි තෙවැනි සහ සිව්වැනි පියවර මගින් සංයෝජන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වෙන ආකාරය ගැන. පළවෙනි පියවරේදී එහෙනම් සංයෝජන ධර්ම තුනක් සෝතාපට්ටි ඵලයේ නිවනෙහි පළමු පියවරයි. එහිදී යෝගාවචරයා මමයේ මාගේ යන දැඩිව ගන්නා සක්කාය දිට්ඨිය, සසර හා නිවන පිළිබඳව සැක ඇතිවීම නම් වූ විචිකිච්ඡාව, මිත්‍යා සීල හා ව්‍රත මගින් නිවන අවබෝධ කළ හැකි කියන විශ්වාසයේ සීලබ්බත පරාමාස කියන මේ තුන නැති කරනවා. එහෙනම් ඒ තුන දැන් අපි අයින් කරලා දැම්මොත් ඉතිරි වෙන කරුණු වලට අවධානය යොමු කරන්නට පුළුවන්. පළවෙනි සෝවාන් තත්වයේදී ඒ අපි සඳහන් කරපු සංයෝජන ධර්ම සම්පූර්ණ නැති වෙනවා. ඊළඟට දෙවෙනි අවස්ථාවේ සහ තුන්වෙනි අවස්ථාවේදී මොකද වෙන්නේ? කාමරාග හා ව්‍යාපාද යන බැමි දෙක සකදාගාමි මගින් තුනී වන අතර අනාගාමි වීමෙන් ඒවා ප්‍රහීන වේ. කාමරාගයයි ව්‍යාපාදයයි කියන දෙක සකෘදාගාමි වෙනකොට තුනී වෙනවා. යම් ප්‍රමාණයකට අඩු වෙනවා. අනාගාමි වීමෙන් ඒවා ප්‍රහීන වේ. අනාගාමි වුණාට පස්සේ ඒවා සම්පූර්ණ නැති වෙනවා. එහෙනම් ප්‍රශ්නේ තමයි දෙවැනි තෙවැනි සිව්වැනි පියවර මගින් සංයෝජන සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන ආකාරය පැහැදිලි කරන්න. කාමරාග හා ව්‍යාපාද කියන දෙක සංයෝජන ධර්ම දෙක සකදාගාමී තත්වයට පත්වීමේදී තුනී වෙන අතර අනාගාමී තත්වයට පත්වීමේදී සම්පූර්ණ ප්‍රහීනත්වයට පත් වෙනවා. ඊළඟට මේ පහම කියන්නේ ඕරම් භාගීය සංයෝජන කියලා. ඉතින් ඊට පස්සේ උද්දම් භාගීය සංයෝජන පහක් තියෙනවා. රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියලා. මේ පහම නැති වෙනවා අරහත් තත්වයට පත් වෙද්දී. එහෙනම් අනාගාමී තත්වයට පත් වෙද්දී නැති වෙලා තියෙන්නේ සංයෝජන ධර්ම පහයි. මහරහත් භාවයට පත් වෙද්දී රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජා කියන සංයෝජන ධර්ම පහම නැති වෙන තත්වයට පත් වෙනවා. එහෙනම් මේ විදිහට අපිට සංයෝජන ධර්ම නැති වෙන ආකාරය ගෙනහැර දක්වන්නට පුළුවන්. නිර්වාණය යන අර්ථකථනය කර සෝපාදිශේෂ නිබ්බාන හා අනුපාදිශේෂ නිබ්බාන පිළිබඳව ලක්ෂණ දක්වමින් සංසන්දනාත්මක විස්තරයක් කරන්නට කියන ප්‍රශ්නය. නිර්වාණය යන අර්ථකථනය කර සෝපාදිශේෂ නිබ්බාන හා අනුපාදිශේෂ නිබ්බාන පිළිබඳව ලක්ෂණ දක්වමින් සංසන්දනාත්මක විස්තරයක් කරන්නට කියලා කියන්නේ. නිර්වාණය කියලා කියන්නේ කිසිදු හේතුවක් නිසා හටගන්නා දෙයක් හෝ ස්වභාවයක් නොවේ. එය අසංකත ඉපදීමේ අවස්ථාවක් නැති අජාත මරණයක් නැති අමත දේව බ්‍රහ්ම ඊශ්වරාදී කිසිවක්කුන් විසින් ඇති කරන ලද්දක් නොවන අකත කියන තත්වයෙන් දක්වන්නට පුළුවන් අවස්ථාවක්. එහෙම නැත්නම් නිසේධාර්ථ වාචක පදවලින් හඳුන්වා දෙනවා නිවන සුඛ දුක්ඛ ආදී වින්දිරයන්ගෙන් තොර අවේදිත අවස්ථාවක්. එහෙම නැත්නම් කෙලෙස් දුරු වීම, කෙලෙස් වලින් නිරුද්ධත්වයට පත්වීම කියන්නේ නිවන කියලා අපිට දක්වන්නට පුළුවන්. නිවන පිළිබඳව මේ විදිහේ විවිධ අර්ථකථන ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ විදිහේ පැහැදිලි අර්ථකථනයක් විවරණයක් ඉදිරිපත් කරලා තිබුණම ලකුණු ගන්නට පුළුවන්. ඊට පස්සේ රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ආශ්‍රව ධර්ම සංසිඳීම නිසා එහි ඇත්තේ ූපසමය මුල් කොටගත් සුවයකි. ූපසමය එහෙම නැත්නම් රාග දෝෂ මෝහ ආදී කෙලෙස් ආශ්‍රව ධර්ම සංසිඳීම නිසා ඇති කරගන්නා වූ තත්වයක් තමයි නිවන කියලා කියන්නේ කියලා අපිට දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට නිවනේ අවස්ථා දෙකක් තියෙනවා. සෝපාදිශේෂ නිබ්බාන ධාතු සහ අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා. මෙතන සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ සහ අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියන්නේ මොකක්ද කියලා අපි තේරුම් ගන්නිද්දී සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ ජීවත්ව සිටියදීම කෙලෙස් සම්පූර්ණම නැති කිරීමෙන් ලබා ගන්නා වූ තත්වය. සම්බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ කෙලෙසුන් සියල්ලක්ම පරිනිර්වාණයට පත් කරලා තමන්ගේ රූප වේදනා සංඥා සංඛාර ආදී ස්කන්ධ පංචකය ඉතිරි වෙද්දී
නිවන අවබෝධ කරගත්තා. අන්න ඒ අවස්ථාව තමයි මේ සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. එතකොට අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ මහරහත් භාවයට පත් රහතන් වහන්සේ නමක්, එහෙම නැත්නම් ලෞතර සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ නමක් තමන්ගේ ශරීරය තුලනුත් නිර්වාණයට පරිනිර්වාණයට පත්වීම. ශරීරයත් බිඳීමට විනාශයට පත්වෙන අවස්ථාව තමයි අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. මෙහි උපාදා ආද නමින් දැක්වෙනුයේ ස්කන්ධ පංචකයයි. හෙවත් නාම රූප ධර්මයි. නාම රූප ධර්ම තමයි උපාදා කියලා කියන්නේ. නාම රූප ඇති කල්හි එකී නාම රූප ඇති කරන හේතුව වන තණ්හාව මුල් කොට ඇති සියලු කෙලෙස් මුලින්ම දැනක්සය කිරීම සෝපාදිශේෂ නිබ්බාන වේ. නාම රූප ඇති කල්හි නාම රූප තියෙද්දීම එකී නාම රූප ඇති කරන හේතුව තණ්හාව හොඳින් තේරුම් අරගෙන මුල් කොට ඇති සියලු කෙලෙස් මුලින්ම සිඳ දැමීම, නාම රූප ඇතිවීම සඳහා හේතු වෙන සියලුම ක්ලේශ ධර්මයන් සහ මුලින්ම නැති කිරීම, නාම රූප දෙක පවතිද්දීම නාම රූප ඇතිවීමට හේතු වෙන සියලුම කෙලෙස් නැති කරන එකට කියනවා සෝපාදිශේෂ නිබ්බාන ධාතු කියලා. ඊළඟට ඒ තත්වයට පත්වෙච්ච බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත වගේ තත්ත්ව පවතින්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට ගින්නක් තවත් තැනක ඇවිලී මුළුමනින් නිවී යන්නාසේ ජීවිතයේ ඇසුරින් පැවති රූපාදී සියලු විවහාරයන් එතකින් අවසන් වන හේයින් ඒ අවස්ථාව අනුපාදිශේෂ නිබ්බාන නමින් දැක්වේ කියලා කියනවා. ප්‍රතිසන්දිය බුද්ධ, පච්චේක බුද්ධ, අරහන්ත ආදී නම් වලින් හැඳින්වෙන්නේ ඒ අයුරින් නිවන් අවබෝධ කළ උත්තමයෝය. ප්‍රතිසන්දිය සමග ඇතිවන ආයුෂ ප්‍රමාණය කෙලවර වීමත් සමග මරණය සිදුවීමේදී තෘෂ්ණාදී ආශ්‍රව රහිත ශ්‍රීනාශ්‍රවයන් වහන්සේගේ විඥානයේ විසින් නැවත මව් කුසක් අල්වා ගනු නොලැබේ. විඥානය කියන එක තුල තමයි කර්ම ශක්තියින් ඇතුළත් වෙන්නේ. ඒ කර්ම ශක්තිය තුල විඥානයේ තුල රහත් භාවයට පත්වෙච්ච උතුමන් වහන්සේගේ විඥානයේ තුල නැවත වතාවක් භවයක් තුල හටගැනීමේ කර්ම ශක්තියින් නැහැ. අන්න ඒ නිසා උන්වහන්සේ ගින්නක් තවත් තැනක ඇවිලී මුළුමනින් නිවී යනවා වගේ ජීවිතයේ ඇසුරින් පැවති රූපාදී අරමුණු, රූපාදී සියලු විවහාරයන් දුරු කරලා, එහෙම නැත්නම් ඒ වගේ මිදිලා සම්පූර්ණ වශයෙන් අනුපාදිශේෂ නිබ්බාන ධාතුවට පත් වෙනවා. අන්නේ ඒ අවස්ථාව තමයි අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියලා කියන්නේ. එහෙනම් ඔබට පැහැදිලි වෙන්නට ඇති නිවනෙහි අවස්ථා දෙක, සෝපාදිශේෂ නිබ්බාන ධාතු සහ අනුපාදිශේෂ නිබ්බාන ධාතු කියන දෙක. ඉතින් අපි ඊටම සතුටින් ඔබට සිහිපත් කරන්නේ ධර්මාචාර්ය විභාගයේ සඳහා තේරවාදී බුද්ධ ධර්මයේ මූලික ඉගැන්වීම්, විනය මාර්ගය හා පාලි භාෂා පරිචය, ඒ වගේම අභිධර්මය කියන ප්‍රශ්න පත්‍ර වලට අදාළ මේ වෙද්දී ප්‍රශ්න පත්‍ර 4 බැගින් සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම අනුමාන ප්‍රශ්න පත්‍ර කිහිපයක් සාකච්ඡා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉතාමත් ඉක්මනින් අපි බලාපොරොත්තු වෙනවා හෙට දවසේ සිට බෞද්ධ ඉතිහාසය හා සංස්කෘතිය පිළිබඳව සාකච්ඡාවන් ආරම්භ කරන්නට. එහෙමනම් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව සමගින් සම්බන්ධ වෙමින් මේ සියලු සාකච්ඡාවන් අධ්‍යයනය කරන්නට කියලා මතක් කරන ගමන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාවේ ධර්මාචාර්ය අභිධර්මයේ පසුගිය විභාග ආදර්ශ පිළිතුරු සාකච්ඡා 2018-2019 වර්ෂයේ ප්‍රශ්න පත්‍රයේ 6-7-8-9 ප්‍රශ්න සාකච්ඡාවත් සමගින් අභිධර්මයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවන් නිමාවට පත් කරනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්